ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. තරුණය කියලා කියන්නේ තරුණ කාලය කියලා කියන්නේ ජීවිතේ සුන්දරම කාලයක්. ඒ කාලේ ජීවිතේ හොඳ පැත්තට යහපත් මාර්ගයට අපිට යොමු කරගන්න පුළුවන් නම් ජීවිතේ හැමදාමත් සතුටින් කාලය ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ සතුට ජීවිතේ යහපත වෙනුවෙන් අපි යම්කිසි කැපකිරීමක් කරන්නට ඕනේ. හැඟීම් මිස්ක එහෙම නැත්නම් සමාජයේ හැසිරෙන විදිහටම සමාජයේ පුද්ගලයන් කටයුතු කරන විදිහටම අපිත් ඒ රැල්ලට යන පිරිසක් නොතින් අපේ ජීවිතේ විනාශ වෙනවා. එහෙම නොවේ ජීවිතේ රැක ගන්නට තථාගතයන් වහන්සේ නමකගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මය අපිට පාර කියලා දෙනවා. ජීවිතේ හැම තැනකටම ගැලපෙන විදිහට තථාගතයන් වහන්සේගේ ධර්මය අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේලගෙන් අද වර්තමානයේදීත් බොහොම හොඳින් අහන්න ලැබෙනවා. සැබෑවටම අපි ඒ නිසා වාසනාවන්තයි. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලිය සමගින් එකතු වන පින්වන්ත ඔබත් බොහෝම වාසනාවන්තයි. ඒ තමයි මේ සතියන්තයේදී තථාගතයන් වහන්සේගේ මිහිරි ධම් අමාවසෝ ඔබට මේ විදිහට මේ තරුණ ජීවිතවලට තරුණ ඔබේ මනසට ගැළපෙන විදිහට ඔබේ ජීවිතයට ගැළපෙන විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඔබට අහන්න ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ වැඩසටහන නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දවසේදීත් අපි සූදානම් මේ උතුම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න. ඒ වෙනුවෙන් වැඩම කොට වදාළ මහමෙවුනා භාවනා සුවාසී අපට ඉන්න පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේව පිළිගනිමින් අපි අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙමු. සාන්තු සාන්තු සාන්තු. අද දවසේදී මේ යෝන් දහම් වැඩසටහන පින්වන්ත ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ නරඹන්නට ශ්‍රවණය කරන්නට ඉඩහසර වෙන් කර දෙමින් මේ වෙනුවෙන් බැතිබර දායකත්වයන් එක් කරනවා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් දොළුෂාන් නාවුටුන්න මහතා සහ ශ්‍රේණි කැන්දරාගම මහත්මිය. ඒ පින්වන්ත පිරිස අද දවසේ දායකත්වයන් එක් කරන්නේ විශේෂම අපේක්ෂා කරනවා අගෝස්තු මාසයේ 31 වන දින පළමු වන ජන්මදිනයේ යෙදෙන මෝක්ෂා නාවටුන්න දේනියට සෙත් ප්‍රාර්ථනා කරන්න තමයි අපේක්ෂා කරන්නේ මෙලෙසින් දායකත්වයෙන් කරමින්. ඉතින් අපි පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු. අප හැමදෙනාගේම ජීවිතවල යහපත පිණිස අර්ථය පිණිස මෙතෙන් පටන් ඒ උතුම් ධර්මදේශනාවත් සමගින් යොන් දහම් වැඩසටහන ආරම්භ කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. අපි තිරුවන් සරණ යමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලයේ අදිෂ්ඨාන කරගෙන සිල් සමාදන් වෙන්න කියන්න.
ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පින්වත් ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්ස උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සිල්පද මා සමාදන් වූ මේ සිල්පද ඉතා ගෞරවයෙන් ඉතා ගෞරවයෙන් දිවි තිබෙන තුරාම දිවි තිබෙන තුරාම මම ආරක්ෂා කරමි. මම ආරක්ෂා කරමි. මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ දේශනාවේ මෙන්න මෙහෙම වර්ණනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළා. නතස්ස අදිට්ඨ මිදත්ති කංචි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ නොදුටු යමක් නැති කෙනාය. න අවිඥානම ජානිතබ්බං. බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකයේ නොදන්නා කිසිවක් නැති තැනැත්තාය. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං.
බුදුරජාණන් වහන්සේ වනාහි ලෝකේ තතු ඒ අයුරින්ම අවබෝධ කළ උත්තමයාය. තථාගතෝ තේන සමන්ත චක්කු. එනිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේට සමන්ත චක්කු හෙවත් සියල්ල දකිනා ඇස කියා කියයි. අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේට අපි කියන නමක් සමන්ත චක්කු, සියල්ල දකින ඇස. බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ වැහුණු කිසිවක් තිබුණේ නැහැ. ඒ වැහුණු කිසිවක් නැති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් මේ ලෝකෙම ජය ගන්න පුළුවන්. ලෝකේ ජයගත්ත පිරිස බිහි වුණේ මේ බුද්ධ ශාසනයේ. අපගේ බුදුරජාණන් වහන්සේට ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරීලා ධර්මය අවබෝධ කළ අරහත් උත්තමයන් වහන්සේලාට ලස්සන නමක් කියනවා. ඒ නම තමයි තාදී. මොකක්ද ඒ නම? තාදී. තාදී කියලා කියන්නේ අටලෝ දහමට නොසැලෙන. මොකද්ද තාදී කියලා කියන්නේ? අටලෝ දහමට නොසැලෙන ස්වභාවයට කියනවා තාදී. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ තාදී වනසේක. ඒ උතුම් රහතන් වහන්සේලාද තාදී වනසේක. ඒ තාදී ගුණ ඇති අපගේ බුදුරජාණන් වහන්සේ අටලෝ දහම ගැන දේශනා කළ ධර්මයක් අද ඔබට ශ්‍රවණය කරන්නට වාසනාව ලැබෙනවා. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ පස්වෙනි පොත් වහන්සේගේ දේශනාවේ නම ද්විතීය ලෝක ධම්ම සූත්‍රය. ද්විතීය ලෝක ධම්ම කියලා කිව්වේ ලෝක ධර්මයේ ගැන දේශනා කළ දෙවනි දෙසුම. එතකොට ලෝක ධම්ම සූත්‍ර දෙකක් තිබෙනවා. මම අද ඔබට කියා දෙන්නේ දෙවෙනි දේශනාව. ලෝක ධර්මයේ ගැන ඉගෙන ගන්නට කලින් අපි තේරුම් ගන්න ඕන ලෝකය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුවක් පැමිණෙනා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති. ස්වාමීනි ලෝකය ලෝකය කියනවා. කිත්තාවතානුකෝ භන්තේ ලෝකෝ. ස්වාමීනි මොකක්ද මේ ලෝකය කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා ලුජ්ජතිතිකෝ භික්ඛු ලෝකෝ. භික්ෂුව සිඳී බිඳී යන නිසා, වෙනසී යන නිසා ලෝකය කියයි. ඔන්න බලන්න අපි සාමාන්‍ය විෂය ධාරාවන් වල ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද ලෝකය කියලා? සියල්ල දන්නා සමන්ත චක්කු බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝක කියලා කියන්න හේතුව සිඳී බිඳී යන නිසා, වෙනසී යන නිසා. ඒ වෙනසී යන ලෝකේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ලෝකේ යනු ඇසයි. ලෝකේ යනු කනයි. ලෝකේ යනු නාසයයි. ලෝකේ යනු දිවයි. ලෝකේ යනු කයයි. ලෝකේ යනු මනසයි. ඕන එහෙනම් පැහැදිලි කරගන්න ලෝකය කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. අපට ඇසක් නොතිබ්බා නම්, මේ ඇස් දෙක අපට නොතිබුණා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන දේවල් තිබුණත් ඒ දේවල් කිසිවක් අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්නට අපේ ලෝකයේ ඇස. මේ ලෝකෙ කොයිතරම් මිහිරි හඬ තිබුණත් සවම්පත් නොතිබුණා නම් ඒ එකදු හඬක්වත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්නට කන තමයි ලෝකය. මේ ලෝකෙ කොයිතරම් මිහිරි සුවඳ ಜಾති තිබුණත් නාසයක් නොතිබුණා නම් ඒ සුවඳ අපට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙමනම් තේරුම් ගන්නට නාසය ලෝකයයි. කොයිතරම් රසවත් දේ මේ ලෝකෙ තිබුණත් දිවක් නොතිබුණා නම් ඒ රසය අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එසේනම් තේරුම් ගන්නට දිව ලෝකයයි. මේ ලෝකයේ තුල මේ අපි ජීවත් වෙන වටපිටාව තුල කොයිතරම් සුමුදු පහස තිබුණත් කයක් නොතිබුණා නම් ඒ පහස අපට දැනෙන්නේ නැත. එහෙමනම් කය ලෝකයයි.
මේ ඇස කන නාසය දිව කය කියන පහට ගෝචර වෙන දේවල් නිසා নানা ප්‍රකාර හිතුවිලි හටගන්නේය. ඒ හිතුවිලි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සිත තිබෙන නිසාය. එහෙනම් ලෝකය සිත. මේ ඇස කන නාසය දිව කය මනස කියන හය ගැන බුදුරජාණන් වහන්සේ අපූර්ව විග්‍රහයක් කළා. භාග්‍යතුන් වහන්සේ දවසක් භික්ෂු සංඝයාට ධර්ම දේශනා කරනවා. ඒ දහම් කතාව කරමින් ඉද්දි මේ භික්ෂුන් වහන්සේලාගේ හිත ධර්මයටම සමාධිගත වුණා. ධර්මය තුලින් ප්‍රීතිය හටගත්තා. දැන් මේ ස්වාමීන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන්න ඕන්න මෙන්න මේ වෙලාවේ කකුල් වල මඩ තවරා ගත්ත කෙවිතක් අතින් ගත්ත තැනැත්තෙක් මේ බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් අතරට ඇවිල්ලා හිටගත්තා. හිටගෙන මොහු බුදුරජාණන් වහන්සේට උස්සහඬින් කියනවා. අර ධර්ම දේශනාව නවත්තලා උස්සහඬින් කියනවා. ස්වාමීනි මේ පැත්තෙන් මගේ හරක් ගියාද? බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂූන්ගේ දහම් කතාවට බාධා කරන්නට මාරයා මේ ආවේ. බුදුරජාණන් වහන්සේ කෙලින්ම වදාලා මාරය උඹේ හරක් උඹම හොයාගනි. එතකොට මාරයා බුදුරජාණන් වහන්සේට කියනවා ඒ ශ්‍රමණය ඔය ඇස මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි මාරය ඇස උඹේ. ශ්‍රමණය ඔය කනත් මගේ. හරි කනත් උඹේ. ඔය නාසය මගේ. හරි මාරය නාසයත් උඹේ. ශ්‍රමණය ඔය දිව ඒකත් මගේ. හරි මාරය දිවත් උඹේ. ශ්‍රමණය ඔය කය මගේ කිව්වා. හරි මාරය කයත් උඹේ. ශ්‍රමණේ මනසත් මගේ. හරි මාරය මනසත් උඹේ. ඒ වගේමයි ශ්‍රමණය ඔය ඇස කන නාසය දිව කය මනස කෙනෙක් මම කියනවා නම් ඔය ඇස කන නාසය දිව කය මනස මගේ කියලා කියනවා නම් ඔය ඇස කන නාසය දිව කය මනස මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතනවා නම් උන්දලා ටිකත් මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි මාරය ඒ පිරිසත් උඹේ. එහෙමනම් මාරය මං අහන ප්‍රශ්නටත් උත්තර දෙන්න කිව්වා. යමෙක් ඇස කන නාසය දිව කය මනස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා දැකලා නිදහස් වුණා නම් මාරය ඒ අය. මාරයා කියනවා එතකොට ශ්‍රමණය ඒ අය මට අයිති නෑ. ඒ අය මගෙන් නිදහස්. ඒ මේ ලෝකෙන් නිදහස් වුණේ පිංගතුනේ අපගේ භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකෙන් නිදහස් වුණේ භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබූ ඒ සරණේ පිහිටි රහතන් වහන්සේලා. අනිත් හැමෝම මේ ඇස කන නාසය දිව කය මනස කියන ලෝකයට වසඟ වෙලා මරු වසඟේ ඉන්නේ. ඒ බඳු වසඟයක ඉන්න ලෝකයක මේ ලෝකයේ ගැන ලෝක ධර්මයේ ගැන අපට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අට්ටි මේ භික්කවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තති. මහණෙනි ලෝක ධර්ම 8ක් තිබෙනවා. ඒ ලෝක ධර්ම 8 ලෝකයට අනුව පෙරලෙනවා. ලෝකෝච අට්ඨ ලෝක ධම්මේ අනුපරිවත්තති. මහණෙනි ලෝකයත් අටලෝ දහමට අනුව පෙරලෙනවා. කතමේ අට්ඨ මොනවාද මේ අටලෝ දහම? ලාභෝච අලාභෝච යසෝච අයසෝච නින්දාච පසංසාච සුඛංච දුක්ඛං. මොනවද අටලෝ දහම? ලාභෝච ලාභ අලාභ යසස යසස කියලා කිව්වේ කීර්ති ප්‍රශංසා කරන පිරිවරක් ඉන්නවා. අනේ ඔබ වගේ කෙනෙක් ඔබව දකින්න ලැබීමත් අපට පිනක් කියන පිරිසක් වටේ ඉන්නවා. ඒකට කියනවා යසස. අයසෝච්ච අයස කියලා එකකුත් තියෙනවා. අයස තමයි ඒ බඳු ප්‍රශංසා කරන ප්‍රිය පිරිවර නැතුව යනවා. නින්දාච නින්දා තිබේ. පසංසාච ප්‍රශංසා තිබේ. සුඛංච සැප තිබේ.
දුක්ඛංච දුක තිබේ. ඔය තමයි අටලෝ දහම. ඉමේකෝ භික්කවේ අට්ඨලෝක ධම්මා. මහණෙනි ඔය අෂ්ටලෝක ධර්මය ලෝකං අනුපරිවත්තති. ලෝකයට අනුව වෙනස් වෙලා යනවා. ලෝකෝච ඉමේ අට්ඨලෝක ධම්මේ අනුපරිවත්තති. මේ අටලෝ දහම වෙනස් වෙනකොට ලෝකයත් ඒකට අනුව වෙනස් වෙනවා. දැන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාරනදී ලාභ අලාභ යසස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන අටලෝ දහම ලෝකයට අනුව වෙනස් වෙලා යනවලු. ඒ අටලෝ දහම වෙනස් වෙන පිළිවෙලටම ලෝකයත් වෙනස් වෙනවලු. එහෙනම් මොකක්ද අපිට මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ? මේ ලෝකේ ජීවත් වෙන කෙනාට අටලෝ දහමින් නිදහස් වීමක් නම් නැත්තේය. ඇයි අටලෝ දහම වෙනස් වෙනකොට ලෝකයේත් ඒකට අනුරූපව වෙනස් වෙලා බේරෙන්න තැනක් නැහැ. ලෝකේ වෙනස් වෙනකොට අටලෝ දහමත් ඊට අනුරූපව වෙනස් වෙලා බේරෙන්න තැනක් නැහැ. අසුතෝතෝ භික්කවේ පුතුජනස්ස uppajjati අටලෝක ධම්මෝ. මහණෙනි ධර්මයේ අහපු නැති දහම් ඇසුරක් ලැබපු නැති බණපදයක් අහපු නැති මනුස්සයටත් මේ අටලෝ දහම එනවා. සුතවතෝපිකෝ ආර්ය ශාවකෝ. මහණෙනි ඊළඟට ධර්මයේ අහලා ධර්මයේ තුලට පැමිණිච්ච ශ්‍රාවකයාටත් මේ අටලෝ දහම එනවා. එහෙනම් පින්වතුනි හොඳට තේරුම් ගන්න මේ කාරණේ. මේක ධර්මයේ හැසිරුණත් එන එකක්, ධර්මයේ හැසිරුණේ නැතත් එන එකක්. මේ ලෝකේ ජීවත් වෙන හැම දිනාටම තියෙන එකක්. මොකක්ද? ලාභ ලැබෙනවා, අලාභ ලැබෙනවා. යසස ලැබෙනවා, අයස උපදිනවා. නින්දා ලැබෙනවා, ප්‍රශංසාත් කරනවා. සැප උපදිනවා, දුකත් තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙහෙම ඇහුවා භික්ෂූන්ගෙන්. తත්‍රකෝ භික්කවේ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කිං නානාකරණ. ඉතින් මහණෙනි සාමාන්‍ය මිනිසයාගෙත් ධර්මයේ ඇසූ ශ්‍රාවකයාගෙත් ඔය කාරණේදී වෙනස මොකද්ද? එතකොට භික්ෂුන් වහන්සේලා හරි ලස්සන උත්තරයක් දුන්නේ. මේ උත්තරේ අපි හැමදෙනා මතක තියාගන්න ඕන එක. බලන්න භික්ෂුන් වහන්සේලා කියපු දේ. භගවන් මූලකානෝ බන්ති ධම්මා. අනේ ස්වාමීනි මේ ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේව මුල් කරගෙනයි. භගවන් නෙත්තිකා මේ ධර්මයේ නිර්මාණය කළේ, මේ ධර්ම කතාව නිර්මාණය කළේ බුදුරජාන් වහන්සේ. භගවන් පටිසරණ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි ධර්මයේ තිබෙන්නේ. සාදුවත බන්ති භගවන්තං ඒව පටිභාතු. අනේ ස්වාමීනි ඔය කාරණේ බුදුරජාන් වහන්සේටමයි වැටහෙන්නේ. බුදුරජාන් වහන්සේ යම් විදිහකට දේශනා කරනවද ඒක අපි අහලා දරා ගන්නම්. ඕන ධර්මයේ ඉගෙන ගන්න අයට බොහෝම ලස්සන අවවාදයක්. මොකද සමහර අය මේ ධර්මයේ පොඩ්ඩක් දැනගත්තට පස්සේ බුදුරජාන් වහන්සේවත් ඉක්මවා යන්න හිතනවා. බුදුරජාන් වහන්සේගේ අවබෝධයට එහා දේවලුත් බුදුරජාන් වහන්සේ මෙහෙම වදාලා කිව්වොත් එහෙම ඒකට සමහරු කියනවා නෑ බුදුරජාන් වහන්සේ වදාරපේක වුණත් අපි නුවණින් කල්පනා කරලා ගන්න එපේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මෙතන කරපු මේ සුන්දර භාෂිතය ස්වාමීනි මේ ධර්මයේ තියෙන භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙන භාග්‍යතුන් වහන්සේව නේත්‍රු කරගෙන අපි බුදුරජාන් වහන්සේ වදාරන විදිහට දරා ගන්න කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා තේනහි භික්කවේ සුනාත. එහෙනම් මහණෙනි හොඳට අහන්ට සාදුකං මනසී කරෝත. අහන එක හොඳට හිතන්ට මම ඔබට කියා දෙන්නම්. එහෙනම් මේ අවවාද කළේ කවුද පින්වතුනි? බුදුරජාන් වහන්සේ තමයි මේ අවවාද කළේ. මේ දහම් කතාව හොඳට අහන්න, මෙනෙහි කරන්න. එහෙමනම් මේ අවවාදය ඔබත් මේ දහම් කතාව හොඳට අහන්න. අහමින් මේ ධර්මය හොඳට මෙනෙහි කරන්න. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. මහණෙනි ධර්මය නොයසු කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබිච්ච නැති සාමාන්‍ය අසෘතව පෘථග්ජනයට ලාභ උපදිනවා. ලාභ උපදිද්දි වෙන්නේ මෙච්චරයි කියනවා. තස්ස ලාභෝපි චිත්තම් පරියාදාය තිට්ඨති. ඒ ලාභයේ විසින්
අර පෘථග්ජනයාව යට කරගන්නවා. මේ මිනිස්යාව යට කරගන්නවා ලාභය. ලාභ ලැබෙනකොට ඔහු යට වෙලා යනවා. අලාභ ලැබෙනකොට මේ සාමාන්‍ය මිනිසයා අලාභයටත් යට වෙනවා. තමන් වටේට පිරිවර සම්පත්තියක් හැදීගෙන එනකොට මේ මිනිසයා ඒ පිරිවර සම්පත්තියට යට වෙනවා. තමන්ට පිරිවර සම්පත්තිය අහිමි වෙලා තනි වෙනකොට මේ මිනිසයා ඒ තනිකමටත් යට වෙනවා. තමන්ට පිරිස නිඳා කරනකොට ගරහනකොට ඒකටත් යට වෙනවා. තමන්ට පිරිස ප්‍රශංසා කරනකොට ප්‍රශංසාවටත් යට වෙනවා. තමන්ට සැප උපදිනකොට සැපේටත් යට වෙනවා. තමන්ට දුක් උපදිනකොට දුකටත් යට වෙනවා. ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මෙන්න මේක කියනවා. ලාභේ ඉපදුනාට පස්සේ ඔහු ලාභයෙන් ඉදිමෙන්නේය. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළදී මේ ලෝකයේ අදටත් අපට ඒක දකින්න ලැබෙන්නේ නැද්ද? අදටත් දකින්න ලැබෙනවා. මිනිසයන්ට සාමාන්‍ය මිනිසයාට ලාභ තියෙන කාලෙට හොඳට පිරිවර ඉන්න කාලෙට ඊළඟට ප්‍රශංසා බහුල කාලෙට හොඳට සැප තියෙන කාලෙට මිනිස්සු ඉදිමෙනවා. ඒ ඉදිමිල කොච්චර ඉදිමෙනවද කියන්නේ Tamanට උපකාර කරපු අය පවා අමතක කරනවනේ. ඒ අයටත් පයින් ගහගෙන යනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා ඔය ඒ ඉදිමිල්ලට අපි කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේත් ඔය ඉදිමිල්ල තියෙනවනේ. ඉදිමෙනවා කියලාම කියනවා. වැඩිපුර ඉදිමෙනවා කියන්නේ අපි ඔළුව. අපි ඒ වචනේ පාවිච්චි කරනවා. ඒ ඔළුව ඉදිමෙනවා කියලා අපි ඇයි වචනය පාවිච්චි කරන්නේ? මේක ප්‍රකටව දකින්න ලැබෙන නිසා. මේ සමාජය තුළ ලාභ ප්‍රශංසා යස පිරිවරට යට වෙනවා අපට දකින්න ලැබෙනවා. පින්වතුනි හොඳට තේරුම් ගන්න. මේක කොහොමද සිද්ධ වෙන්නේ? මේ ලාභ ප්‍රශංසා ආදී උපදිනකොට ඒක ගෝචර වෙන්නේ අපේ ලෝකයටයි. ලාභ ඉපදිච්චි කාලෙට අපට ඇස් දෙකට දකින්න ලැබෙන්නෙත් ප්‍රිය දේවල් ගොඩාක්. අපට කනට අහන්න ලැබෙන්නේ පිරිසගේ ප්‍රශංසා. එතකොට ඒකත් කනට හරි ප්‍රියයි. ඒ කාලෙට මේ සතුටින් සැපසේ ඉන්න කාලෙට කන කෑමත් රහයි. ඇඟටත් හරි සැහැල්ලුයි. හිතට එන හිතුවිලිත් හරි පහසුයි. එතකොට නිකම්ම මේ සාමාන්‍ය සත්වයා මේකට යට වෙලා අහු වෙලා යනවා. ඕකට කියනවා ලාභ විසින් යසස විසින් ප්‍රශංසා විසින් සැප විසින් මේ සත්වයාව යට කළා. ඒ බඳු පුද්ගලයාට වෙන අනිත් දේ තමයි එයාගේ ජීවිතේට අනිෂ්ට පැත්ත එනවා. ඔය මං කිව්වේ ඉෂ්ට පැත්තනේ. ඉෂ්ට කිව්වේ යහපත් පැත්ත. මිනිස්සෙගේ ජීවිතේට ඉෂ්ට පැත්ත විතරක් නෙමෙයි පින්වතුනි එන්නේ. අනිෂ්ට පැත්තත් එනවා. ඒ කිව්වේ මේ ලාභ තිබිලා මෙන්න ලාභ අහිමි වෙලා යනවා. අපි දැකලා නැද්ද කොච්චරවත්? මේ ලාභ හිපදිලා හොඳට මේ අභිමානවත් විදිහට ජීවත් වෙනවා. මෙන්න එකපාර අලාභ ඇවිල්ලා ඔහු කඩා වැටෙනවා. එහෙම වෙනවා. ඊළඟට මෙන්න වටේට පිරිස ඉන්නවා හොඳට මේ ගුණ කිය ප්‍රශංසා කර කර හිනහ වෙවි ඉන්නවා. තමන්ට තියෙන ලාභ ධනය ආදී නැතුව ගියාට පස්සේ පිරිස එක්කෙනා දෙන්න නිකම් ඈත් වෙලා යන්නේ නැද්ද? නිකම් ඈත් වෙලා යනවා. අර දකින්න ලැබුණ ලස්සන හිනහවල් නැතුව යනවා. ඔහුව දකින්නකොට ඈතින්ම මග අරිනවා පේනවා. මේකත් ජීවිතේට එන එකක්. ඊළඟට ජීවිතේ ලැබෙන එකක් නිന്ദා. ප්‍රශංසා කරපු කටවල් වලින්ම නිന്ദා අහන්න ලැබෙනවා. උහුල ගන්න බැරි තරම් බලවත් දුක් උපදිනවා. එතකොට ඒ දේවල් ඉපදුනාට පස්සේ ධර්මයක් නොමැසූ අසෘතවත් පෘථග්ජනයා ඒකටත් පින්වතුනේ යට වෙලා යනවා. යට වෙලා කඩාගෙන වැටිලා අපි දැකලා තියෙනවානේ මේ අලාභ වලට මැදි වුණාට පස්සේ නිന്ദා වලට මැදි වුණාට පස්සේ දුක්ඛම් කටළු වලට මැදි වුණාට පස්සේ මිනිස්සු කරගන්න දේවල් ඇතැම්මු ගඟේ මුහුදේ පනිනවා. ඇතැම්මු කෝච්චියට බෙල්ල තියනවා. ඇතැම්මු වහ කනවා. ඇතැම්මු එල්ලෙනවා.
ඇයි මේක දරාගන්න බැරුව ඇතැමු මේ ජීවිතේම උමතු වෙනවා. ඒ නිසා මේ සියල්ල සිද්ධ වෙනවා දහම් ඇසුර නොලැබූ කෙනාට. එහෙමනම් තේරුම් ගන්න මේ බඳු ලෝකයක දහම් ඇසුරක් නොලබා ඉඳීම කියලා කියන්නේ ජීවිතේට බලවත් අනතුරක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතවතෝචකෝ භික්කවේ අරිය ශාවකස්ස. මහණෙනි, ධර්මය අහලා සත්පුරුෂයෝ ඇසුරු කරමින් ධර්මයේ හැසිරෙන්න මහන්සි වෙන ආර්ය ශ්‍රාවකයටත් ලාභත් උපදිනවා, අලාභත් උපදිනවා. යසසත් උපදිනවා, අයසත් උපදිනවා. ප්‍රශංසාත් කරනවා, නින්දාත් අහන්න ලැබෙනවා. සැපත් උපදිනවා, දුකත් උපදිනවා. මේන්න හොඳට තේරුම් ගන්න කාරණාවක්. මොකද ඇතැම්මු හිතන්නේ මේ ධර්මයේ ටිකක් අහලා ඊළඟට සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තට පස්සේ තමන්ට ඔක්කොම හරියන්න ඕන කියලා. තමන්ගේ ව්‍යාපාර වේගින් දියුණු වෙන්න ඕන. තමන්ට කිසිම කරදරයක් නැතුව තියෙන්න ඕන. මෙහෙමයි සමහරව හිතන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව හරි ලස්සනට විස්තර කරනවා. මහණෙනි, ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ධර්මයේ යෙදෙන ශ්‍රාවකයටත් මේ ප්‍රශ්නේ මේ විදිහට වෙනවා. හැබැයි ඔහු මේ ප්‍රශ්නයට මුහුණ දෙන විදිහ වෙනස්. මේ ලෝකේ ජීවත් වෙනකොට අටලෝ දහමෙන් බේරිලා අපට ඉන්න පුළුවන් කමක් නැහැ. අටලෝ දහමට සාර්ථකව මුහුණ දෙනවාද, අටලෝ දහමට අසාර්ථකව මුහුණ දෙනවාද කියන එක තමයි තීරණය කරන දේ. ධර්මයේ විසින් මේ අටලෝ දහමට සාර්ථකව මුහුණ දෙන්න මඟ කියා දෙනවා. අටලෝ දහම ඉදිරියේ නොසැලී ඉන්න පෞරුෂය හදලා දෙනවා. ඒ පෞරුෂය කොහොමද හදලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතවතෝ භික්කවේ අරිය ශාවකස්ස උපජ්ජති ලාභෝ. ඕන්න ධර්මයේ හැසිරෙන කල්යාණ මිත්‍ර ඇසුර තියෙන ආර්ය ශ්‍රාවකයෙකුට ලාභයක් උපන්නා. ලාභය උපන්නම ඔහු කල්පනා කරනවා සෝ ඉති පටිසංචික්කති. ඔහු මෙහෙම නුවණින් හිතනවා. උපන්නෝකෝ මේ අයං ලාභෝ. ඕන්න මට දැන් ලාභයක් උපන්නා. සෝචකෝ අනිච්චෝ. හැබැයි මේ ඉපදිච්ච ලාභය කියලා කියන්නේ නිත්‍ය එකක් නෙමෙයි. ස්ථිරසාර එකක් නෙමෙයි. හැමදාම තියෙන එකක් නෙමෙයි. ඒක අනිත්‍යයි. දුක්ඛෝ. අනිත්‍ය නිසාම මේක මට දුක ගේන දෙයක් මිසක් සැප ගේන දෙයක් නෙමෙයි. මේක දුකට අයිති එකක්. විපරිණාම ධම්මෝ. මේ ඉපදිච්ච ලාභය විනාශ වෙලා යනවා. ආන් එහෙම ලාභයේ තියෙන යථාර්ථය කොහොමද තේරුම් ගන්න පින්වතුනි? ලාභයේ තියෙන යථාර්ථය ඇත්ත. ඔහු තේරුම් ගන්නවා. ලාභයක් උපන්නට පස්සේ ඒ ලාභය ධර්මයේ නොදන්න කෙනා නම් හිතන්නේ ලාභය හැමදාම තියෙයි කියලා. ඒකනේ ඉදිමිලා යන්නේ. නමුත් ධර්මයේ දන්න කෙනා දන්නවා මේ ලෝකේ ලාභ වේවා අලාභ වේවා, යසස වේවා අයස වේවා, නින්දාවල් වේවා ප්‍රශංසාවල් වේවා, සැපයක් වේවා දුකක් වේවා, මේවා එකක්වත් ස්ථිර නැහැ. ඒ ඔක්කොම අනිත්‍යයි. අනිත්‍ය කියලා කිව්වේ මොකද්ද? ඒ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. ඒක එකම විදිහට තියෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න මහා අමාරුවක් නැහැ. අපිම අපේ ජීවිතේ ආපස්සට හැරිලා බැලුවොත් අපේ ජීවිතේ කොච්චර අපිට අඬන්න වෙච්ච අවස්ථා ඇද්ද? අපිට එක්කෝ අලාභ ලැබිච්ච නිසා, එක්කෝ දුක් ලැබිච්ච නිසා, එහෙම නැත්නම් අපිට ප්‍රිය වූ අය ඈත් වෙලා යනකොට, යාළුවෝ නැති වෙනකොට අපි කොච්චරවත් අඬලා ඇති. ඒ ඇඬු හේතුව අපිට එදා හිතුණා ඒ අඬන වෙලාවේ මේක මට හැමදාම දුක් වේදනා දිදී තියෙයි කියලා. නමුත් පින්වතුනේ ඒක එහෙම තියාගන්න අපිට පුළුවන්ද? තියාගන්න බෑ. වෙනස් වෙලා යනවා. අපිට ආසාවටවත් තියාගන්න බෑ. වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙලා යන ස්වභාවය ලෝකයට දේශනා කළේ අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රු වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා
ඒ වෙනස් වෙලා යන ස්වභාවය වෙනස් වී යන බව දකිනවා. ඒ දකින නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාව ලාභයට යට කරගන්න බෑ. ආර්ය ශ්‍රාවකයා ලාභය යට කරගන්නවා. ආර්ය ශ්‍රාවකෙක්ව ප්‍රශංසා කරලා යටපත් කරන්න බෑ. ආර්ය ශ්‍රාවකයා ප්‍රශංසාව යටපත් කරගන්නවා. ඊළඟට ආර්ය ශ්‍රාවකයෙකුට මේ වටේට පිරිවර හැදිලා යසස දීලා යටපත් කරන්න බෑ. ඔහු ඒ යස පිරිවර යටපත් කරගන්නවා. කුමකින්ද යටපත් කරගන්නේ? යථාර්ථයේ දකිනා වූ නුවණින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සාමාන්‍ය ලෝකයේ ආර්ය ශ්‍රාවකයා කොහොමද ඉක්මවා යන්නේ? යථා සංඛාර දහනස්මින් උජ්ජි තස්මින් මහාපති. මේ පාරයිනේ තියෙනවා කියනවා කුණු වතුර දාන මඩවලක්. ඒ මඩ වගුරේ පදුමන් තත්ත ජායේත සුචි ගන්ධං මනෝරමං. ඒ මඩ වගුරේ පිපෙනවා පදුම නෙළුමක්. ඒ නෙළුම සුචි ගන්ධං හරි සුවඳයි. මනෝරමං හරි ලස්සනයි. ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ. ඔය වගේමයි මේ සාමාන්‍ය ලෝක සත්වයා ජීවත් වෙන ලෝකේම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පහළ වෙනවා. හරියට මඩ වගුරේ නෙළුම පිපුණා වගේ. ඒ ශ්‍රාවකයා මේ සාමාන්‍ය ලෝකයා ඉක්මවා යන්නේ මොකද්ද? මොකෙන්ද? පඤ්ඤාය අතිරෝචති. ප්‍රඥාවෙන් තමයි ඉක්මවා යන්නේ. ඒ ප්‍රඥාව තමයි මේ ඔබ ඉගෙන ගන්නේ. ඒ ප්‍රඥාව කොමක්ද? මේ ජීවිතයට ලැබෙන ලාභ වේවා, අලාභ වේවා, යසස වේවා, අයස වේවා, නින්දාවල් වේවා, ප්‍රශංසාවල් වේවා, සැපක් වේවා, දුකක් වේවා, මේ කිසිවක් නිට්ටය නැත්තේය. අනිත්‍යයි. අනිත්‍ය කියලා කියන්නේ පින්වතුනේ ධර්මතාවයක්. ධර්මතාවය කියලා කියන්නේ මොකක්ද? ධර්මතාවය කියලා කියන්නේ හරියට මේ වගේ. ඉර උදා වුණොත් උදෑසනට අනිවාර්යෙන් ඒ ඉර රැට බැහැලා යනවාමයි. ඒක ධර්මතාවය. රාත්‍රී ඝන අඳුර ආවට පස්සේ ඒ රෑ ඝන අඳුර ඉර උදාවෙන් අවසන් වෙනවාමයි. ඒක ධර්මතාවය. අපි දුම කෙනෙක් ඉන්නවා කියලා අන්ධකාරයට බය. දැන් පුංචි වයසේදී අපිත් අඳුරට බයයිනේ. අන්ධකාරයට බය අන්ධකාරයේ ඉදිරියේ තැති ගන්න කෙනෙක් ඉන්නවා. එයා මේ මහා ඝන අන්ධකාරේ ඒ අඳුරු වෙලාවේ තනි පංගලමේ ඉන්න යාට සිද්ධ වෙනවා. එතකොට අර අඳුරට බය විසින් එයාව පෙලන්න පටන් ගන්නවා. මේ අඳුරට බය පෙලන මිනිසයා, ඒ පෙලන පුද්ගලයා දන්නවනම් මෙන්න මෙහෙම. මේ අන්ධකාරය දැන් ආවා තමයි. රැය වුණා තමයි. හැබැයි මේ අඳුර නිත්‍ය නෑ. අනිවාර්යෙන් හෙට ඉර පායපු ගමන් මේ අන්ධකාරේ නැතුව යනවා කියලා එයා දන්නවනම්, අන්ධකාරේ හැම වෙලේම තියෙන්නේ නැහැ කියලා දන්නවනම්, එයා ඒ තුලින් ආධ්‍යාත්මයේ සැපයක් විඳින්නේ නැද්ද? සැපයක් විඳිනවා. අර අඳුරට තියෙන බය එයාට තුනී කරගන්න බැරිද? එයාට ඒ අඳුරට තියෙන බය තුනී කරගන්න පුළුවන්. ඇයි? ඔහු දන්නවා අඳුර නිත්‍ය නෑ. අඳුර අනිත්‍යයි. අඳුර වෙනස් වෙලා යනවා. ආන් ඒ වගේමයි ජීවිතේ යම් කිසි කරදර කම්කටොළු ආදී එනවා නම් එව්වත් අනිත්‍යයි. ජීවිතේ යම් කිසි සැපසැහැල්ලුවක් තියෙනවා නම් එයත් අනිත්‍යයි. මේන්න මේ දේ දැනගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ව කොච්චර ලස්සනට මේ ලෝකේ නොසැලෙන චරිත බවට පත් කරන්න හික්මෙවද කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිංගුතුනේ එක කාලයක මේ චාරිකාවේ වඩින කාලේ මහත් වූ භික්ෂු සංඝයාත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කළා දීර්ඝ පාරක. මේ පාරේ බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් වඩිනකොට ඊට පිටිපස්සෙන් ගුරුවරයෙකුයි ගෝලියෙකුයි එනවා. මේ ගුරුවරයාට බුදුරජාණන් වහන්සේ ගැනවත් ශ්‍රාවක සගරුවන ගැනවත් ප්‍රසාදයක් තිබෙන්නේ නැහැ.
හැබැයි අර ගෝලයාට බුදුරජාණන් වහන්සේ ගැනත් සඟරුවන ගැනත් ප්‍රසාදයක් තිබුණා. දැන් මේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේටත් නොයේ කවමං කර කර බයිනෝ. එතකොට ගෝලයා අනේ ගුරුතුමනි එහෙම කියන්න එපා. මේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ගුණ කියනවා. මේ භික්ෂු සංඝයා මෙබඳු උත්තමයෝ කියලා සඟරුවනේ ගුණ කියනවා. දැන් මේ අවමානත් අහගෙන ගුණත් අහගෙන මේ පාරේ බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් වැඩියා. ඒක තැනක් තිබුණා හන්දියක්. මේ හන්දියෙන් බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් එක පාරක වැඩම කළා. අර ගුරු ගෝල දෙන්න වෙන පාරකින් හැරුණා. මේගොල්ලන්ගෙන් නිදහස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පාර අයිනේ තැනක නැවතුණා. නැවතිලා අර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි අර ගුරුවරයා හරියට දොස් කිව්වා නේද කියලා ඇහුවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි හරියට දොස් කිව්වා. කිම මහණෙනි ඒ දෝෂ ඔබ ඔබේ තුල දකින්නවද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒවා අපේ තුල නැහැ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මහණෙනි ඒ දෝෂ එකක්වත් ඔබට අයිති නැහැ. ඒක අතහැරලා දාන්න. ඒ වචනයක් විතරයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි හරියට ප්‍රශංසා කළා නේද අර ගෝලයා? කිව්වා ස්වාමීනි ඔහු නම් ප්‍රශංසා කළා. කිම මහණෙනි මේ ප්‍රශංසා කරපු ගුණ ඔබ ඔබේ ළඟ දකින්නවද කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි ඒ ගෝලයා කරපු ප්‍රශංසාවල් නම් අපි ගාව තියෙනවා තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙනම් ඒකත් අතහැරලා දාන්න. මොකද ඒ ප්‍රශංසාවලුත් ඔබට අයිති නෑ. ඒක කොහොමද තියෙන එකක්. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ව හික්මුවේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා ගැන දේශනාවේ තියෙන්නේ යථාපි සේලෝ යම් විදිහකින් තියෙනවා නම් සේලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති. මහා විශාල ගල් කුලක් තියෙනවා. මේ ගල් කුල කොච්චර හුලං හැමුවත් හොලවන්න බෑ. ඒවන් නින්දා ප්‍රශංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. ඕන්න ඔය වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නුවණැත්තා කොච්චර නින්දා කරත් හොල්ලන්න බෑ. කොච්චර ප්‍රශංසා කළත් හොල්ලන්න බෑ. ඒ හොල්ලන්න බැරිකමට කියනවා පෞරුෂය. ඒ පෞරුෂය හැබෑවටම උපදින්නේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංගරුවනේ. මේ ශ්‍රාවක සංගරුවන සෝභමාන කළ ගෞතම ශාසනයේ බැබල වූ ආනුභාව සම්පන්න රහතන් වහන්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥා පාරමිතාවට පත් වුණ මහෝත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ එක කාලයක සැවැත් නුවරම වස් වැසුවා. සැවැත් නුවර වස් වැසලා ඉද්දී එක භික්ෂුවකට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන යම්කිසි ගැටීමක් හටගත්තා. දැන් මේ භික්ෂුවට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මහෝත්තමයන් වහන්සේව පෙන්වන්න බෑ. කාලේ ගෙවිලා ගියා වස් කාලේ ඉවර වුණා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරන්න ඕන. 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඔන්න සැවැත් නුවරින් පිටත් වුණා. පිටත් වෙනකොට ඔය සැවැත් නුවරේ මේ දොරටු ඉස්සරහා ජේතවනාරාමේ දොරටු ඉස්සරහා අර ගැටුණු හිත් ඇති භික්ෂුවත් අත් දෙක බැඳගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉඩ තියෙන විදිහට පාරේ අයින් වෙලා වැඩම කළා. වැඩියා විතරයි මේන් අර භික්ෂුව කෙහෙල් කඳ කඩන් වැටෙනවා වගේ එහෙම හරහා වැටුණා. හරහා වැටලා ඇඟේ දූවිලි ගාගෙන දණිහත් අල්ලගෙන කෙදිරි ගගා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ කාරුණික ඇස මේ කාරණයට යොමු කරනසේක්වා. ස්වාමීනි මම තමයි ධර්මසේනාධිපති කියලා මෙහෙමත් භික්ෂූන්ව පෙළනවාද?
ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මට හොඳටම පහර දීලා මගේ ඇඟේ හැප්පිලා මාව පෙරලාගෙන චාරිකාවේ වැඩම කළා සමාවවත් ගත්තේ නැහැ ස්වාමීනි කියලා දැන් ඔන්න චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලේම ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය සාරිපුත්තයන්ට පණිවිඩයක් යවන්න බුදුරජාණන් වහන්සේ ආපසු වැඩම කරන්න කිව්වා කියලා. එර්දිමත් භික්ෂුවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ පහළ වෙනවා. පහළ වෙලා කිව්වා ස්වාමීනි ආන්න භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්න කිව්වා. එතකොට මේ සිදුවීම සිද්ධ වෙනකොට මුගලන් මහරහතන් වහන්සේ එර්දියෙන් දකින්න මේ ඔක්කොම ටික. මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා අද නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ස්වභාවය ප්‍රකට කරાવી. තමන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ અભීත ස්වරයෙන් කතා කරાવી. මේක බොහෝ භික්ෂුන්ට අහන්න සලස්සන්න ඕන කියලා මුගලන් මහරහතන් වහන්සේ සවැත් නුවර කුටියක් ගානේ ගිහිල්ලා මේ කුටි දොරටු වලට තට්ටු කර කර කිව්වා කියනවා. එවැත්නි ඉක්මනට පැමිණෙන්න අද සාරිපුත්තයෝ සිංහනාද කරනවා කියලා. මොකද්ද මේ සිංහනාදය? මේ සිංහනාදය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට අපිට පුළුවන් මේ සිදුවීමෙන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කළා. වැඩම කළාම භාග්‍යතුන් වහන්සේ වදාරනවා සාරිපුත්තය ඇත්තද මේ භික්ෂුවගේ ඇඟේ ගැටි ඔබ සමාවරගන්නේ නැතුව ගියා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම අහිංසක විදිහට කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මය නොවැඩූ හිතක් තියෙන කෙනෙක් නම් ඔහොම කරાવી. කායානුපස්සනාව වැඩිච්ච නැති කෙනෙක් ඇඟේ හැප්පිලත් සමාවර ගන්න නැතුව යාවි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ ගැන හිතෙන්නේ මේ ධර්මයේ පුරුදු කරපු මට හිතෙන්නේ මං මේ වගේ කියලා. හරියට මම මහ පොළොව වගේ. ස්වාමීනි මේ මහ පොළොවට කාරලා කෙල ගහනවා. මිනිස්සු කාරලා කෙල ගහනකොට මහ පොළොවට මහ පොළොව කවදාවත් ගැටිලා නැගිටින්නේ නැහැ කියනවා. මේ පුද්ගලයා මට කෙල ගැහුවා කියලා. ඊළඟට ස්වාමීනි සමහරු මේ මහ පොළොවට සුවඳවත් දේවල් හලනවා. සුවඳවත් දේ හලපුවම මහ පොළොව නැගිටලා අමුතුවෙන් ප්‍රශංසා කරන්න යන්නේ කියනවා ෂා ඔයා සුවඳ හැලුවා මට කියලා. ස්වාමීනි මගේ හිතත් මේ මහ පොළොව වගේ. මේ ලෝකයේ ඉෂ්ට වූ දේවල් ලැබෙනකොට ඉදිමීමක් මගේ ජීවිතේ නෑ. අනිෂ්ට දේවල් ලැබෙනකොට ගැටීමක් මගේ ජීවිතේ නෑ. බලන්න පින්වතුනි එහෙම ජීවිත කොච්චර සැපද? ඒ සැපේ කොහොමද ඒ උත්තමයෝ සලසගත්තේ? මේ අටලෝ දහමේ ස්වභාවය යථාර්ථය අවබෝධ කරගත්ත නිසා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තව කියනවා ස්වාමීනි මට හිතෙන්නේ මගේ ජීවිතේ හරියට වතුර වගේ. ස්වාමීනි මේ වතුරේ සුවඳවත් දේවල් හොදනවා. මේ ජලයේ සුවඳවත් දේ හොදනකොට ජලය ඉදිමෙන්නේ නැහැ කියනවා. ජලය අමුතුවෙන් මේ ප්‍රශංසා කරන්නේ නැහැ කියනවා සුවඳ හොදපු කෙනාට. ඊළඟට ස්වාමීනි මේ ජලයේ ඊටාම අපිරිසුදු දේත් හොදනවා. අපිරිසුදු දේ හොදනකොට ජලය අමනාප වෙන්නේ නැහැ කියනවා මගේ අපිරිසුදු දේ හේදුවා කියලා. ස්වාමීනි මගේ හිතත් මෙන්න මේ වගේ කියලා මේ නොයේක උපමාවන්ගෙන් අටලෝ දහමට නොසැලෙන ගුණය උන්වහන්සේ කිව්වා. ඒ කතාව කරලා ඉවරනාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර හිස් භික්ෂුවට කියනවා. හිස් පුරුෂය ඉක්මන් කරලා සමාව ගන්නට ඔය හිස හත් කඩකට පැලිලා යන්න පෙර කියලා. ඒ බඳු ගුණයක් ඒ උත්තමයෝ දැරුවේ පින්වතුනේ මේ ජීවිතයේ ඇත්ත උන්වහන්සේලා අවබෝධ කළ නිසා. ඒ නිසා අපේ ජීවිතවල අපි මේ ගත කරන ජීවිතේ අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා කියන එක ඒකාන්ත වශයෙන් සිද්ධ වෙන එකක්. ඒ නිසා ඔබත් මේ ඇසූ ධර්මයේ මුල් කරන් අටලෝ දහමේ යථාර්ථය තේරුම් ගන්නට මේ ජීවිතේට ලැබෙන යම් ලාභයක් ඇද්ද? මේ ජීවිතේට ලැබෙන යම් අලාභයක් ඇද්ද? මේ ජීවිතේට ලැබෙන යම් නින්දාවක් ඇද්ද? මේ ජීවිතේට ලැබෙන යම් ප්‍රශංසාවක් ඇද්ද? මේ ජීවිතේට එකතු වෙන යම් පිරිවර සම්පත්තියක් ඇද්ද? මේ ජීවිතේ අහිමි වෙන යම් පිරිවර සම්පත්තියක් ඇද්ද?
මේ ජීවිතේ උපදින යම් සැපක් ඇද්ද දුකක් ඇද්ද? ඒ සියල්ල පින්වතුනි අනිත්‍යයි. අනිත්‍ය නිසාම වෙනස් වෙලා යන නිසා මේව අයිති දුකට. ඒ සියල්ල විපරිණාම ධර්ම වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ මේ කාරණා මේ විදිහට පැහැදිලි කරලා භික්ෂූන්ට කියනවා මහණෙනි අයංකෝ භික්කවේ විශේෂෝ මහණෙනි ඔන්න ඕක තමයි විශේෂයි. අයං අදිප්පායෝ ඕක තමයි ඒකේ තියෙන වෙනස. ඉදන් නානාකරණං ඔය තමයි නානාවිද ස්වභාවය සුතවතෝ ආර්ය ශාවකස්ස ධර්මයේ ඇසූ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයාගෙත් අසුතවතෝ පුදුජනස අසෘතවත් පෘථග්ජනයාගෙත්. ඒ මොකද්ද පින්වතුනි වෙනස? ලාභ ප්‍රශංසා ඊළඟට යසස සැප එනකොට සාමාන්‍ය පුද්ගලයා අසෘතව පෘථග්ජනයා ඉදිමිනවා. අයස අපකීර්ති ඊළඟට මේ පිරිවර සම්පත්තිය අහිමිවීම දුක එනකොට අසෘතව පෘථග්ජනය කඩාගෙන වැටෙනවා. ඒ තමයි අසෘතව පෘථග්ජනයගේ ස්වභාවය. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා මේ අටලෝ දහම ස්ථිරියේම නොසැලෙන හිතක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවෙන් ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුකංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලාභ අලාභ අයස යස නින්දා ප්‍රශංසා සැප දුක් යනු මේ මිනිසයාගේ ජීවිතයට පැමිණෙන මේ අෂ්ටලෝක ධර්ම ඒතේ අනිච්චා අනිත්‍ය ඒවාය අසස්සතා ස්ථීර නැති ඒවාය විපරිණාම ධම්මා මේ අටලෝ දහමම වෙනස් වන්නේය. ඒතේ චඤ්ඤත්වා සතිමා සුමේධෝ අවෙක්ඛති විපරිණාම ධම්මේ. ඕක දකින්න නුවණැත්තා අටලෝ දහම වෙනස් වෙනවා කියලා දකින්න නුවණැත්තා අවෙක්ඛති විපරිණාම ධම්මේ මේ වෙනස් වෙලා යන ස්වභාවය ගැන හොඳට නුවණින් දකිනවා. ඉට්ටස්ස ධම්මාන මතෙන්ති චිත්තං මේ වෙනස් වෙලා යන ස්වභාවය දකින ඔහු ඉෂ්ට වූ ධර්මයන්ට හිත මත් කරගන්නේ නැත. අනිට්ඨතෝ නෝ පටිඝාතමේති අනිෂ්ට වූ ධර්මයන්ට ඔහු ගැටෙන්නේද නැත. තස්සානුරෝධා අථවා විරෝධා ඔය විදියට ඉෂ්ට වූ ධර්මයන්ට යම් කෙනෙක් ඇලෙන්නේ නැත්නම් අනිෂ්ට වූ ධර්මයන්ට ගැටෙන්නේත් නැත්තං විදූපිතා අත්තගතාන සන්ති මේ ඇලීම් ගැටීම් කියන ගින්නෙන් තමන්ගේ ජීවිතේ නිදහස් කරගත්තා නම් පදංච ඤත්වා විරජං අශෝකං සම්මප්පජානාති භවස්ස පාරගු. එබඳු අටලෝ දහමට නොසැලෙන හිතක් ඇති කරගත්ත කෙනා මේ ලෝකයේ තියෙන ශෝක නැති කෙලෙස් නැති අමෘත පදය වන නිවනේ සැනසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි මේ අටලෝ දහම ගැන ඇසූ ධර්මය ඔබට ඔබේ ජීවිතේ ඒකාන්ත වශයෙන් සෞභාග්‍ය උපද්දනවා. ඒකාන්ත වශයෙන් සැපේ උපද්දනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා මේ මංගල සූත්‍රයේදී යම් කෙනෙකුගේ ජීවිතේ මෙහෙම ස්වභාවයක් තියෙනවා නම් කොහොම ස්වභාවයක්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. අටලෝ දහමේ ජීවිතයට පැමිණෙනකොට ඔහුගේ සිතේ අටලෝ දහම ඉදිරියේ කම්පා වෙන්නේ නැත්තම් අශෝකං විරජං කේමං ශෝක නැති කෙලෙස් නැති බිය රහිත වූ නිවනේ හිත පවතිනවා නම් ඒ තම මංගල මුත්තපං. ඒ ඔහුට සෞභාග්‍යයි. ඒ ඔහුට මංගල කරුණයි. ඒ නිසා මේ ධර්මයේ ඔබට ඒ මංගල කරුණ ඒ සෞභාග්‍ය උපදවා ගන්නට ඒකාන්ත වශයෙන් උපකාර කරાવી. නිසා අපි ඔබට ආශිර්වාද කරනවා මේ අටලෝ දහම ගැන ඇසූ සොඳුරු දහම මේ දේශනාවේ නම ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ අටක නිපාතේ. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ මේ සොඳුරු දහම තමන්ගේ ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතෙත්
අටලෝ දහමට නොසැලෙන ජීවිතයක් බවට පත් කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැර මෙවන් උතුම් කාරණාවන් අපිට වෙන කිසි තැනක හොයාගන්න බෑ. තවත් කෙනෙක් විවිධ අදහස් එකතු කරාවේ. නමුත් මේ උතුම් ධර්මය එදා දේශනා කොට වදාළේ තථාගත සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ උතුම් ධර්මයෙන් අපිට කියලා දෙනවා ප්‍රශ්න කරදර බාධක මොනතරම් ජීවිතයට ආවත් නොසැලී නොගැටී කොහොමද කටයුතු කරන්න කියලා. එතන අද දවසේ අපි යෝන් දහම් වැඩසටහනත් එක්ක මෙලෙසින් සජීවීව ශ්‍රෝතරු වාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ මෙලෙසට එකතු වෙලා ඉන්නේ. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව නිමා වුණොත් අපි සූදානම් ධර්ම සාකච්ඡාවත් එක්ක ඔබත් එක්ක හමු වෙන්න. එතකොට ධර්ම සාකච්ඡාවට පින්වන්ත ඔබට ප්‍රශ්න යොමු කරන්න පුළුවන් නේ. ඒ කොහොමද කියලා ඔබ දන්නවා. ශ්‍රෝතරු වාහිනිය Facebook පිටුවට ගිහින් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබ යොමු කරන ප්‍රශ්නත් අපි සූදානම් පින්වත් ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න. ඒ විදිහට ඔබට තියෙන ප්‍රශ්න විසඳ ගන්නත් ඕන අවස්ථාව තියෙනවා. හැමදාමත් වගේ අද දවසෙත්. ඉතින් අද මේ යෝන් දහම් වැඩසටහන ලක්ෂ සංඛ්‍යාත යෝන් දරුවන් වෙනුවෙන් ලංකාවේ සිටින වගේම ලෝකයේ විවිධ රටවල සිට අපේ නරඹන පින්වන්ත හැමදෙනාටම ශ්‍රවණය කරන හැමදෙනාටම යාපතෙන් දායකත්වයෙන් එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් දොලිෂාන් නාවුටුන්න මහතා සහ ශ්‍රේණි කැන්දරාගම මහත්මිය. ඒ පින්වන්ත දෙපළයි අද දවසේදී පැතිබර දායකත්වයෙන් එක් කරන්නේ. ඔවුන්වත් අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි ඔබටත් අපි මතක් කරනවා. පින්වන්ත ඔබත් කැමති නම් ඉදිරි දවසක දායකත්වයෙන් ලබා දෙන්න. කතා කරන්න මේ දුරකථන අංකය 071 232 88 87 071 232 88 87. එමනම් අපි යන්න සූදානම් වෙන්නේ කෙටි විරාමයකට. රැඳෙන්න ශ්‍රෝතරුප වාහිනිය ලක්වර ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.